මොන කමටහන් ඉදිරිපත් කරන්න බලන්න. අවස්ථරයි සම්මානනේ මීට පැය කීපයකට කලින් වෙච්ච පරයන්ක භාවනාවක කමටහන එතන කොටස් කීපයක් තිබ්බා. මුලදී කලබලකාරී ස්වභාවය, ඊට පස්සේ භාවනාව, ඊට පස්සේ භාවනාවේ වුණේ මොකක්ද වගේ කොටසක්, ඊට පස්සේ තව කෑල්ලක් තිබ්බා ස්වාමීන් වහන්සේ. දැන් මම මේ ඉදිරිපත් කරන්නේ භාවනාවෙන් පස්සේ භාවනාවේ උනේ මොකද්ද කියලා මට පැහැදිලිව මේ ඉදිරිපත් කරන්න පුළුවන් කොටස. එතන කලබලකාරී ස්වභාවය මම කමටහන ඇතුළේ කොටස් තියෙනවා තව. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ස්ටැටික් වගේ සද්දේ. ඒක එච්චරයි. භාවනාව ආරම්භ කළේ විනාඩි 5කට. මිනට අවසන් ඔය කොටස් කීපෙම අවසන් වෙලාව බලනකොට විනාඩි 8ක් ගත වෙලා තිබුණා. එපමණයි අවසරයි. ඒකට භාවනාවේ කොටස් කීපයකට කඩලා භාවනාවෙන් පස්සේ කොටසක තමයි දැන් විස්තර ඉදිරිපත් කරනවා කියලා ඉදිරිපත් කිරීම කරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර භාවනාව තමන් විනාඩි 5කට තමයි සූදානම් වුනේ. නමුත් ඔය පසුව ඉදිරිපත් කරන කොටසත් එක්කම විනාඩි 8ක කාලයක් ගත වුණා කියන එක තමයි ඔරලෝසු රණු ඉදිරිපත් කරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනා අත්දැකීම මත තමයි තියෙන අවබෝධය මොකද්ද? මම වෙරළ දැක්කා කියලා ස්වාමීන් වහන්සේ. මොකද? මම වෙරළ දැක්කා කියලා ස්වාමීන් වහන්සේ. මම මොකද වචනේ පැහැදිලි නැහැ. වෙරළක් දැක්කා කියන එක ස්වාමීන් වහන්සේ. වෙරළ. එතන එහෙමයි. එතන වින්ද කියන එක. වෙරළක් කියලා අදහස් කරන්නේ මොකද්ද? වෙරළක් කියන එක යොදන්නේ මොකක් වෙනුවටද? මට දැනට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ මම එතන කියන්නේ අර කලින් කලබලකාරී ස්වභාවය නිකන් මැඩ පැවැත්විලා යන තැන එනට එතනින් එහාට කමටහන තියෙනවා. එනට එතන මේ මට කියන්න තේරෙන්නේ එතන නිකන් සමනය වීම වගේ අර කලබලකාරී ස්වභාවයේ සමනය වීම එතන අත්දැක්ක කියලා ස්වාමීන් වහන්සේ. කලබලකාරී ස්වභාවයේ සමනය වෙච්ච එක අත්දැක්ක එක තමයි වෙරළ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් වෙරළ අත්දැක්කා කියන එකේ සාක්ෂිය මොකක්ද මම? භාවනාවේ සාක්ෂිය? කමටහන ස්වාමීන් වහන්සේ. කමටහන. එහෙමයි. ඒ කියන්නේ කමටහනට අනුගත වෙන්න පුළුවන් වෙච්ච එකට තමයි දැන් ප්‍රකාශනයක් ගොඩනගනවා වෙරළ අත්දැක්කා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම කියන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කමටහන කියලා අර කලබලකාරී ස්වභාවයේ එක පැත්තක් කියලා මම කිව්වොත් කමටහන අනිත් පැත්ත කියලා කිව්වොත් කලබලස්කාරී ස්වභාවය එතනත් ගොඩක් ඩීටේල්ස් තියෙනවා. එතනත් හරිම ගැඹුරුයි. එහෙම කමටහන කියලා මං අනිත් පැත්ත කිව්වොත් එතනත් තව ඩීටේල්ස් තියෙනවා.
ඒ මැද්දක් තියෙනවා කියලා. කියන්නේ කලබලකාරී බව කියන්නේ ඒකාන්තයක්, කමඨාන කියන්නේ තව අන්තයක්, ඒ අතරමැද්දක් තියෙනවා කියලාද කියන්නේ? එහෙම සම්මනය වෙන තැනක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මනය වෙන තැනක් තියෙනවා කියලා. එහෙමයි. දැන් ඔය ඉදිරිපත් කරන අත්දැකීම මේ කමඨාන සාකච්ඡාවක් සඳහා රික්වෙස්ට් කරාට පස්සේ සිදුවෙච්ච භාවනාවක්ද ඊට පෙර සිදුවෙච්ච භාවනාවක්ද? රික්වෙස්ට් එක දන්නේ මම උදේ නැගිටලා භාවනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ රික්වෙස්ට් කරේ. කියන්නේ මේ භාවනාවෙන් පස්සේ තමයි රික්වෙස්ට් එක දැම්මේ කමඨාන දෙන්න ඕන කියලා. එහෙමයි. ඒතකොට කමඨාන දෙන්න ඕනයි කියලා රික්වෙස්ට් එක දැම්මට පස්සේ මේ දක්වා කාලේ පරාසය තුල පැය කිහිපයක් ගත වුණානේ. එහෙමයි. ඒ අතරතුර භාවනාවක් සිදු වුණේ නැහැ. භාවනාවක් කියන්නේ ස්වාමීන් වහන්සේ එහෙම අර වෙලාවක් අරමුණු කරලා භාවනාවකට අනුගත වුන්නේ නැහැ. ඒ අතරතුරත් මේ ඒ කියන්නේ විවිධ ස්වභාවයන් අත්දැක්ක ස්වාමීන් වහන්සේ. මොකද ඒ වචනේ බෑවුන්නේ පැහැදිලුන්නේ නැහැ. මොකද වචන දැම්මේ විවිධ. එහෙමයි ස්වාමීන් වහන්සේ. විවිධ ස්වභාවයන් අත්දැක්කා. එහෙමයි. මොකද ඒවා භාවනාවක් වශයෙන් සිදු වුණා කියන පිළිබඳව Tamanට ප්‍රකාශනයක් කරන්න බෑ කියලා කියන්නේ. එහෙම අර මේ පැහැදිලිව අර කොටස් කරලා කියන්න බෑ කියලා. එනට එතන මේ අර සමනය වීම මට එතන විශ්වාසයි ස්වාමීන් වහන්සේ. මම අර භාවනාවේ කියලා ඉදිරිපත් කරන මේ අත්දැකීමේ මම වෙරළ දැක්කා කියන තැන ඒක තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. අර ඊට පස්සෙත් මේ භාවනාව ඉවර වෙලා රික්වෙස්ට් එක දාලා ඊට පස්සේ ගත වෙච්ච කාලය ඇතුළත. ඒ අවස්ථාවලත් වෙරළ දැක්කයි කියන එක නැවත නැවත අත්දැකීමට භාජන වෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ අවස්ථාවකට අදාළ ආසනතම අත්දැකීමක් ඉදිරිපත් නොකර අර අත්දැකීම ඉදිරිපත් කරේ විශේෂ හේතුව මොකක්ද ඒකට? මට ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මම දැන් මෙහෙම පැහැදිලිව කතා කරාට මේ වෙලාවේ මට තේරෙනවා මගේ මේ මොකද්ද කියන්නේ ඒකට නිකන් වල්නරබිලිටි එකක්. ඒ කියන්නේ කොයි අර ගැඹුරත් පේනවා ඒ පැත්තට යන ගතියක් පේනවා එනකොට මට වෙරළත් පේනවා එතනින් එහාට කමටහන තියෙනවත් ඒ ටික විශ්වාස වුණාට මට ඒක පැහැදිලිව කතා කරන්න පුළුවන් අර භාවනාවෙන් පස්සේ අර කෑල්ල කියලා තමයි තේරෙන්නේ තමයි. භාවනාවෙන් පස්සේ කියන්නේ කමටහන ඉදිරිපත් කිරීමේ රික්වෙස්ට් එකට පෙර සිදු වෙච්ච භාවනාවෙන් පස්සේ කෑල්ල තමයි හරියට තමයි කියන්න පුළුවන් කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් වල්නරබිලිටි කියන වචනේ පාවිච්චි කරේ සිංහල මොන අර්ථයෙන් තමයි? කිව්වොත් එතන තාමත් වෙරළ අත්දැක්කා එක ඇත්තයි. නමුත් අර අනිත් පැත්තට ගහගෙන යන ගතියත් තාව තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වෙරළ පැත්තට නැතුව වෙරළෙන් එහා පැත්තට ගසාගෙන යන ගතියක් තියෙනවා කියන එකට. ඒකත් තියෙනවා කියන එකට එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වෙරළ පැත්ත තවම කන්ෆර්ම් නැහැ කියන එක වගේ එකක්ද කියන්න හදන්නේ. වෙරළ කන්ෆර්ම් ඒ උනාට එතන උත්සාහයක් තියෙන්න ඕනේ කියන එක ස්වාමීන් වහන්සේ. වෙරළ කන්ෆර්ම් කියන්නේ වෙරළ පැත්තට යාම වෙරළ පැත්තට පමණක් නෙමෙයි යාම සිද්ධවන්නේ අනිත් පැත්තට ඇදිල්ලකුත් තියෙනවා කියන එක කියන්න උත්සාහ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ වෙරළ පැත්තද බලවත් අනිත් පැත්තද බලවත්?
දැන් මම වෙරළයි කිව්වොත් ස්වාමීන් වහන්සේ එතන මට කන්ට්‍රෝල් එකක් තියනවා වගේ දැනෙනවා. එතකොට ඒ කන්ට්‍රෝල් එක තියෙන තැනට එන්න මගෙන් එෆර්ට් එකක් දාන්න ඕනේ. එතනට එෆර්ට්ලස් නැහැ. ඒක එහෙම එතන ඉන්න ඕනේ. නැත්තම් ඒක මේ අනිත් පැත්තට ගහගෙන යන්නේ නැහැ. මට දැන් ඔක්කොම හරි එහෙම කන්ක්ලූෂන් එකකට එන්න බෑ එතන ස්වාමීන් වහන්සේ. يعني එතන එෆර්ට් එකක් දමමින් ඊටියෝටින් වෙරළ පැත්තේ ඉන්න පුළුවන්. බැරිනොත් අනිත් පැත්තට ඇදගෙන යනවා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තද මොකක්ද තියෙන්නේ රළක් තියෙනවා. එහෙමයි. එහෙමයි. වෙරළ පැත්තට හැබැයි රළෙන් තමන්ව තල්ලු කරන්නේ නැහැ. තමන් අනිත් පැත්තට අදින එක තමයි රළෙන් කරන්නේ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ රළ කඩාගෙන වෙරළ පැත්තට යාමේ අවශ්‍යතාවයක් සඳහා තමන් උත්සාහ කරන්න ඕනේ. මගෙන් එෆර්ට් එකක් වෙන්න ඕනේ එතන ස්වාමීන් වහන්සේ. වෙන්න ඕනේ. දැන් ඔන්න ඔය කියන ප්‍රකාශනය හරහා ඔය දැන් විස්තර කරපු කොටස හරහා ඔය තප්පර කීපයක් ඒ මත තමයි තියෙන අවබෝධය මොකද්ද? එතන නිදහස තියනවා කියලා ස්වාමීන් වහන්සේ. එතන නිදහස තියනවා කියලා. එහෙමයි. නිදහස තියනවා කියන්නේ මොකද්ද කියන්නවද උත්සාහ කරන්න කියලා පැහැදිලි නැහැ. අපිට පැහැදිලි කරන්න බෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර අනිත් පැත්තේ ඒ රාළපාර කොච්චර මේ තර වුණත් මොනවා වුණත් එතනින් අර මට දාන එෆර්ට් එකෙන් අර වෙරළට යන්න පුළුවන් කියන තැන. ඔව්. ඒක කන්ෆර්ම් ස්වාමීන් වහන්සේ. ඔය කන්ෆර්ම් හරි ඒ කන්ෆර්ම් එක මත තමයි දින අවබෝධය මොකක්ද කියලා තමයි දැන් අහලා තියෙන්නේ. දැන් තම භාවනා කිරීමේ අරමුණ මොකද්ද? නිවන් දකින්න ස්වාමීන් වහන්සේ. නිවන් දකින්න. ඒතොර මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔය කියන අධ්‍යයනයෙන් දැන් ඔය මේ ආසන්න වශයෙන් ඉදිරිපත් කරපු තප්පර කීපයක විස්තර කතනේ මත තමන්ගේ අරමුණ සාක්ෂාත් වීමේ පැත්තට අදාළව තමන්ට තියෙන අවබෝධය මොකක්ද කියලා ප්‍රශ්නේ අහලා තියෙනවා. මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ එතන අර කාම අවචර වලින් නිදහස් කියන එක ස්වාමීන් වහන්සේ. මම වෙරළ කියන තැන. ඒ කියන්නේ වෙරළ කියන තැන කාම අවචර නිදහස් කියලා කියන්නේ. එහෙමයි. එහෙම කියන්නේ මොන සාක්ෂි? අර අතන තියෙන පීඩණයෙන් නිදහස් කියන එක දැනෙනවා ස්වාමීන් වහන්සේ. එතන ගැන කතා කරලා උතන උත්තර ලැබෙන්නේ නැහැ. උතන ගැන කතා කරලා උත්තර දෙන්න ඕනේ. මම වෙරළයි කියන තැන ස්වාමීන් වහන්සේ එතන දැන ගැනීම තියෙනවා නමුත් ඒව බර නැහැ. ඒක බර නැහැ. එහෙමයි. බර නැහැ කියන වචනේ පාවිච්චි කරන්නේ මොකක් විස්තර කරන්නද? මම හිතන කඩාගෙන අර මේ වැටෙන ගතිය නැහැ කියන එක. තමන්ගේ පාලනයට යටත් කියන එක කියන්නේ. එහෙමයි. කාමාවචර නැහැ කියලා කියන්නේ ඒ නිසා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර කාමාවචර නැත්තම් මොනවද තියෙන්නේ එතන? මට එතන
චර විස්තරයක් කරන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි එතන දැන ගැනීම තව තියෙනවා. ඔය දැන ගැනීම තියෙන එක හරහා දුනෝන කියන කාමාවචර නැහැ කියලා. කාමාවචර නැහැ කියලා කියන්න නම් එතකොට මොනවද තියෙන්නේ එතන කොහෙද තමන් ඉන්නේ කියන එක පිළිබඳව තමන්ට යම්කිසි අවබෝධයක් තියෙන්න එපායි. මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මම ඒ කෑල්ලටම කියන්නේ කමටහන කියලා. ඔය කමටහන තියෙන දැන් කාමාවචර නැත්තම් මොනවද දැන් තියෙන්න ඕන? තියෙන්න පුළුවන් දැන් ඇවිල්ලා තියෙන බණ වලට අනුව. රූපාවචර වෙන අරූපාවචර කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇවිල්ලා තියෙන බණ වලට අනුව කාමාවචර නැත්තම් තියෙන්න පුළුවන් රූපාවචරය අරූපාවචරයි. දැනට එන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔය කන්ඩිෂන් දාලා උත්තර දෙන එක තමයි ප්‍රශ්නේ තියෙන උතන. මට තේරෙන විදිහට දැන්ට එහෙම කියන ඒවා අදාළ වෙන්නේ. එයිම කන්ඩිෂන් එකක් දාන්න. දැන් තමන් කියන දේ පිළිබඳව තමන්ට විශ්වාසයක් නැද්ද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර ගොඩක් අර දන්නවා වගේ කතා කරන්න බැරි ගතියක් තියෙනවා. ඒත් අර මන් දැන් ඔය බෙරළ වගේ අත්දැක්කයි කියන තැන නම් එතන මට කන්ෆර්ම් ස්වාමීන් වහන්සේ. එතන කන්ෆර්ම් නැති කන්ඩිෂන් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒ ගැන කතා කරනකොට ඕන උත්තර දෙන්න පුළුවන් without conditions. දැන් කතා කරන හැමතිස්සෙම කියන මට තේරෙන විදියට එහෙම නැත්නම් දැන් කියන කතන්දරයක් දාලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් පිළිබඳව මේ උසාවියේ නඩු තීන්දුවක් මේ දෙන්න මේ කරන සාකච්ඡාවක් නෙවෙයි මේක. එහෙම නැත්නම් දෙන්නේ කතාව බන්දවල දෙන්න මේ අවසාන තීරණය ගන්න කරන සාකච්ඡාවක් නෙවෙයි මේක. කෙනෙක් විභාගයෙන් පාස් කරන්න මේ කරන වයිවා එකක් නෙවෙයි මේක. මේක කමඨා සාකච්ඡාවක්. කමඨා සුද්ධ කිල්ලයි කරන්නේ. මේ කමඨා සුද්ධ කරනකොට තමන් කියන දේ පිළිබඳව තමයි විශ්වාසයක් තියෙන්න ඕන. එතකොට රූපාවචර අරූපාවචර තියෙන්නේ කියලා කියන එක තමන්ට සැකෙන් යුතු කියන එක තමයි උදින විස්තර කරන්න උත්සාහ කරන්නේ. එතකොට රූපාවචර අරූපාවචර වල හැබැයි කාමාවචර නැහැ කියන මිසක් ඒක රූපාවචරද අරූපාවචරද කියලා තමන්ට කියා ගන්න බැයි කියන ප්‍රකාශනයක් තමයි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෝගෙන් ගන්න තියෙන පාඩම මොකක්ද? කමටහනට යන්න උත්සාහ කරන්න ඕනේ කියන එක ස්වාමීන් වහන්සේ. එතනට යන්න ඕනේ කියන එක. ඊතන අර රැඳී ඉන්න ගතිය පොඩ්ඩක් තව වැඩි වෙන්න ඕනේ වගේ එහෙම තියනවා. එහෙම හිතනවා ස්වාමීන් වහන්සේ එතන. ඒ කියන්නේ වෙරළේ රැඳී ඉන්න තව උත්සාහ අරගෙන එතන රැඳී ඉන්න තව වෙර දරන්න ඕන කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙරළ රැඳී ඉන්නද වෙරළ පැත්තට යන්නද? වෙරළ දැන් තමයි වෙරළ දැක්කා කියලා කලින් ප්‍රකාශ කරේ. වෙරළට ගියාද වෙරළ දැක්ක පමණක්ද එහෙම නැත්නම් වෙරළ දැකලා වෙරළට ගියාද? වෙරළටත් ගියා ස්වාමීන් වහන්සේ. හැබැයි එතන එහෙමයි. ඔව් එතන මේ අර එෆර්ට් එක තියෙන්න ඕන. එතන හරි මේ පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් නෙමෙයි කියන එක තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. පහසුවෙන් එෆර්ට් එක ඒ කියන්නේ පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් නෙමෙයි තවම කියන එක නේ. පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. එහෙමයි. පහසුවෙන් යන්න පුළුවන්ද? එතන එෆර්ට් එක තියෙන්න ඕනේ. එතන අර කමටහනට අනුගත වීමත් එක්කම එතනට යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඒතකොට දැන් එතන කොටස් දෙකක් තියෙනවනේ. එකක් තමයි එතනට යාම, අනිත් එක තමයි එතන රැඳී සිටීම. එහෙමයි. ඒතකොට ප්‍රබල කොයිකද?
මට ප්‍රබල යාම ස්වාමීන් වහන්සේ. යාම. එහෙමයි. කියන්නේ යාමට සාපේක්ෂව රැඳී සිටීම දුර්වලයි. එහෙමයි. ඒතර යාමේ ප්‍රබලත්වය සාමාන්‍යයෙන් තමයි තේරෙන විදිහට කොයි ආකාරයෙන් තියෙන අනිත් පැත්තට ඇදිල්ලයි ඒ පැත්තට ඇදිල්ලයි එහෙම නැත්නම් ඒ පැත්තට යාමයි අනිත් පැත්තට යාමයි අතර තිබෙන ගැටණේ වෙන සටනේ තමම්ගේ පැත්තට ශක්තිමත් අනිත් පැත්තට ශක්තිමත්. තවම අනිත් පැත්ත ශක්තිමත් ස්වාමීන් වහන්සේ. අනිත් පැත්ත ශක්තිමත්. එහෙමයි. ඒක ශක්තිමත් වුණත් ඒ කඩාගෙන යන්න වෙරළටම යන්නත් පුළුවන් වුණා හැබැයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බයි නැවත නැවත වෙරළට යන්න උත්සාහ කරාට සමහර ලාවට වෙරළට යනවට වඩා අනිත් පැත්තට කඩාගෙන යනවා වැඩි. ඒ ගතිය තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වැඩි ගතියක් දැනෙනවා. ඔය ඒකෝට දැන් ඒතකොට තමයි උත්සාහ කර යුත්තේ වෙරළ රැඳී සිටින්නද එහෙම නැත්නම් වෙරළට යන්නද? වෙරළේ රැඳී සිටින්න ස්වාමීන් වහන්සේ. රැඳී සිටින්න. එහෙමයි. එහෙම කියන්නේ? එහෙම කියන්නේ එතකොට මට හිතෙන අර යාම තියෙනකොට ස්වාමීන් වහන්සේ අර පැත්තට ඇදෙනවද වෙරළට එනවද කියන තන නිශ්චිතභාවය නැහැ. එනට රැඳී සිටිනවා කියන තන යාමට වැඩිය මේ නිශ්චිතභාවයකින් කියන්න පුළුවන් කියලා. ඔව් ඔන්න යෝග්‍යන් ප්‍රකාශනේ දැන් සනාථ කරන්න අත්දැකීමේ සාක්ෂි වලින් යාම කිව්වොත් එතන මං කියනවා නම් එතනත් කැලි කීපයක් තියෙනවා මේ යාම තුල මේ නිදහස් ගතියක් තියෙනවා වගේම අර පීඩාකාරී ස්වභාවයක් තියෙනවා කලවම ඒ උනාට වෙරළේ රැඳී සිටීම කිව්වොත් එතන නිදහසක් ඔය එතන නිදහසක් තියනවා කියන එකේ භාවනාවේ සාක්ෂි විදිහට ඉදිරිපත් කරන අත්දැකීම මොකද්ද? අතන පීඩාකාරී බවක් තියනවා කියන එකයි එතන තිබෙනා ස්වභාවය සම්බන්ධයෙන් භාවනාවේ අත්දැකීම දුන්නා හරියද උතන්ට. විස්තරගතනියව ප්‍රමාණවත් භාවනා අත්දැකීම ඉදිරිපත් කරන උතන්ට. යාම ස්වාමීන් වහන්සේ මම රැඳී සිටීම කිව්වොත් මම කිව්වට පස්සේ එන කෑල්ල ඒ කෑලි දෙක ස්වාමීන් වහන්සේ. වැදගත් නෑ කියපුඩි. වෙරළට යෑම උත්සාහ කිරීම කියන කෑල්ල මම ඔව් වෙරළේ රැඳී සිටීම කිව්වොත් ඒ මම කියන එකෙන් පිටිපස්සේ කෑල්ල ස්වාමීන් වහන්සේ. කියන්නේ වෙරළට මම කියන එක හරහා වෙරළට යවෙනවා වෙරළ රැඳී ඉන්නකොට තියෙන්නේ ඊට යහ තියෙන අත්දැකීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතොර ඒක මොකද්ද කියලා කියන්න තමයි දන්නේ නැහැ. එතන ඩීටේල්ස් තියෙනවා ස්වාමීන් වහන්සේ. එනකොට මට තේරෙන්නේ මගේ පැත්තෙන් උත්සාහය තියෙන්නේ අර වෙරළ කන්ෆර්ම් කරගන්න කියන එක. මේ උත්සාහය තියෙන්නේ වෙරළ කන්ෆර්ම් කරගන්න. එහෙම තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔය ඩීටේල්ස් තියෙන බවට තියෙන සාක්ෂිය මොකක්ද ඒකට? එතන තව මං කියවනේ සමනද තව දැන ගැනීම තියෙනවා. සැහැල්ලු මට්ටමේ අර මම කියන එක රළු විදිහට තේරුම් ගොඩක් එක දුන්නොත් අනිත් පැත්තේ තියෙන ඒවා සියුම් දැන ගැනීම. තව දැන ගැනීම. වෙයි දැන ගැනීම වල අර මම කියන එක වගේ විස්තර කතනයක් නැහැ. විස්තර කතනේ
එන්නේ නෑ අර වගේ ස්වාමීන් වහන්සේ. අර අනිත් පැත්ත බලන් හිටියොත් ගොඩාක් කියන්න පුළුවන්. ඔය කැළඹීම කියන පැත්ත. ඔව්. ඒ පැත්තේ මොනවද තියෙන විස්තර කතනේ? එතන හරි අමාරුයි ස්වාමීන් වහන්සේ. කියන්නේ අගක් හොයාගන්න බැහැ වගේ. ඒනට ඕනනම් දිගටම යන්න පුළුවන් මේ ඒකේ මේ කියන්නේ පීඩාව වේදනාව ඒක කිය මේ ඒකේ ගැඹුරක් හිතා ගන්න හරිම අමාරුයි. මම ඊට පස්සේ ඉතුරු කැලල මේ අරකට සාපේක්ෂව ලොකු වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දවතන ඔය වෙරළට යාම පීඩාකාරී කියලා කිව්වනේ. ඒතොර යාමේ අධ්‍යක්ෂක ඉදිරිපත් කරේ මම කියන එක. යාමේ උත්සාහය ඒ කියන්නේ වෙරළ පැත්තට යනවා කියන එක ස්වාමීන් වහන්සේ එහෙමයි. යාම කියන එක මම කියන අධ්‍යක්ෂක ඉදිරිපත් කරේ භාවනා අධ්‍යක්ෂකම. එහෙමයි. ඒතොර මොකක්ද එතන තියෙන පීඩාකාරී බව? මොකද පීඩාකාරී බව තියෙන්නේ? අර ගැඹුරෙන් අයින් වෙලා අර මේ පැත්තට එන ගතිය ස්වාමීන් වහන්සේ එතන හරි අපහසුයි එතන වේදනාකාරී. ඔය වේදනාකාරී බව තියෙන මම කියන එකේද ඔය කියන විදිහට මම කියන එකට පෙරද එතකොට මම කියන එකට යන්න උත්සාහ කරනකොට උත්සාහය ඒකට පෙර කැලල ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් ඔය ඉදිරිපත් කර මෙතෙක් කරපු සාකච්ඡාවට දැන් තව කැලලක් ඉදිරිපත් කරනවා තමන් යාමට වෙරදැරීමේ ප්‍රශ්න තමයි යාම ආරම්භ වන්නේ. යාමට වෙරදැරීම එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර පීඩාකාරී බව තියෙන්නේ මම නෙමෙයි මම ගන්න කරන උත්සාහයටයි පීඩාකාරී බවක් තියෙන්නේ. ඒ කියන්නේ මම කියන කැලේ මේ මට තේරෙන ස්වාමීන් වහන්සේ එතන කොටස් තියෙනවා කීපයක්. ඒනොට එතන නිදහස් කියන තැන මොකක් හරි එතන ටච් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද වචන වාචිරේ? ටච් එකක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. ටච් එකක්. එහෙමයි. ටච් එකක් කියන්නේ? ඒ කියන්නේ මම කිව්වොත් දැන් ඇහෙන්නේ එතන මම කියලා තනි වචනයක් විදිහටනේ. ඔව්. එනකොට එතන කෑලි තව තියෙනවා. එතන වේදනාකාරී පීඩාකාරී ස්වභාවයත් මම කියන එක ඇතුලේ තව දැනගැනීම එතනක් තියෙනවා කියලා කියන්නේ. මම එහෙමයි සමහරවිට මම කියලා එක කොටසට කිව්වට එතන තව කොටස් තියෙනවා කියලා. ඊට තව කොටස් තියෙනවා. හැබැයි මට ඒක දැන් මම කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට පීඩාකාරී බව තියෙන්නේ මම කියන එකට වඩා ඒ තියෙන අනිත් දේවල් වල. එහෙමයි ස්වාමීන් වහන්සේ මම කියන එකේ තව කම්පොනන්ට් තියෙනවා එහෙමයි. ඒ කියන්නේ කම්පොනන්ට් තියෙන්නේ මම කියන එකේද නැත්නම් මම කියන එකට පිටස්තර වෙන මොනවා හරි ද කම්පොනන්ට් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මම කියනට වැඩිය වෙනස් විදිහේ දැන ගැනීම ස්වභාවයකින් කියන එකද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය? ඔය ප්‍රශ්නේ අහන්නේ දැන් මම කියන එකේ කම්පොනන්ට්ස් තියෙන්නේ එහෙම නැත්නම් මම කියන එකේ කොටස්ද එහෙම නැත්නම් මම කියන එකට පරිබාහිරේ වෙනත් කොටස් පිළිබඳ අත්දැකීමක් තියෙන කියන දේ අහලා දෙන්න ඕන ප්‍රශ්නේ. හරි ඒක තමයි විස්තර බලවෘත්ත. එතන වෙනස් ඒක තමයි මේ ඇත්තටම ස්වාමීන් වහන්සේ එතන වෙන જાතියේ කම්පොනන්ට්ස් තියෙන්නේ. හැබැයි ඒකට මම කියලා කියන්නේ මම කියලා මම කියන්නේ උනාට. එහෙමයි. හැබැයි එතන මේ disagreement එකක් නැහැ මම කිව්වට එතනට. මොකද?
ඒ කියන්නේ මම කිව්වට එතන කම්පෝනන්ට්ස් තව තියෙනවා. එනට ඒක මම කියලා කෙලින්ම අයින් කරන්න පුළුවන්. එතන ඩිස්ඇග්‍රීමන්ට් එකක් නැහැ. තව ඒ කියන්නේ තමන්ට හයිලයිට් වෙලා ආපු දැන ගැනීම මම කියන එක පිළිබඳව කන්ෆර්මේෂන් එකක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි. ඒක ASCII හැබැයි තමන්ට මීට වඩා වෙනස් මට්ටමකට තව දැන ගැනීම තියෙනවා කියන තොරතුරුකුත් ඉදිරිපත් කරනවා ඒතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් කොමඨාන ඉදිරිපත් කිරීමේ අරමුණනේ මොකද්ද? මට අරමුණ විදියට එන්නේ ස්වාමීන් වහන්සේ අර වෙරළ කන්ෆර්ම් කියන තැන. එතන ෂෙයා කරන්න ඕනේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒක ෂෙයා කරන්න ඕනේ කියලා හිතනවා ස්වාමීන්. ෂෙයා කරන කියන්නේ? ඒ කියන්නේ ඒක ප්‍රකාශ කරන්න ඕනේ කියලා හිතනවා. ඒක ඉදිරිපත් කිරීමේ අවස්ථාව තමයි තිබුණේ. එහෙමයි. ඒක විශේෂ එකක් විදිහට හයිලයිට් වෙලා ආවේ. මම මට එතන මට කෘතඥතාවය පළ කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ එතන. මොකද? මට කෘතඥතාවය පළ කරන්න ඕනේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ එතන. කෘතඥතාවය කාටද? එතන කෙනෙක් සංඝ රත්නයට, ධර්ම රත්නයට, බුද්ධ රත්නයට. ඔව්. එතන يعني ත්‍රිවිධ රත්නයට මේ කෘතඥතාවය පළ කිරීමේ අවස්ථාවක් සඳහා තමයි ඔය ඉස්මතු වෙලා ආවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙන? එතන කියන්නේ වෙන කාටද කෘතඥතාවය පළ කිරීමේ අවස්ථාව ඇති වුනේ? මට ඒ වෙනකම් මෙතන මේ වෙනකම් ස්වාමීන් වහන්සේ එහෙම කවුරු හරි ජීවිතේට සම්බන්ධ වුණා නම් ඒ කාටත් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ මට්ටමට Tamanට එන්න සම්බන්ධ වෙච්ච සියලු දෙනාට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට අමතරව ඔබ වහන්සේට ඔය සංඝ ගුවම මෙයාම ඇතුළත් නේ සංඝ කියලා කලින් කිව්වනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට අමතරව මගේ උත්සාහයට ස්වාමීන් වහන්සේ. එවුනේ වචන මොකද්ද? මගේ උත්සාහයට ස්වාමීන් වහන්සේ. මගේ සහායට. මගේ උත්සාහයට. මගේ උත්සාහයට. ඒ කියන්නේ මට කෘතඥතාවය පළ කර ගැනීමේ අවස්ථාව කියන එකයි. දැන් ඒ ස්වාමීන් වහන්සේ එහෙම ඇහුවහම මට ඒක එහෙම කෙලින්ම ආව ස්වාමීන් වහන්සේ මගේ උත්සාහයට කියන එක එහෙමයි. මගේ උත්සාහය කියන එක ආව දැන්. එහෙමයි. ඒක මුලින්ම ආවේ නෑ. නෑ ස්වාමීන් වහන්සේ. ඒකනේ උන්නතන පටලවෙන්න තියෙන්නේ. ඒ භාගය විනාඩි 35ක පමණ කාලයක් ගත වුණා ඔය නෝ පොයින්ට් එක අල්ලගන්න. අහන එක ප්‍රශ්නෙටත් මේ පොයින්ට් එකට උත්තර දුන්නේ ඕනේ දැන් තමයි ඒක උත්තර දුන්නේ ඒක සෑහෙන වාසිය වෙන්නේ උනා. ගාස්තු වැඩි කරන්නවද? ගාස්තු වැඩි කරනවා විතරයි දැන් සාකච්ඡා කරන්නේ නැත්නම් ඉතින් නවත්තන මේක. ඔය කියන්නේ නවත්තන කියලා කියන්නේ
ගාස්තුවට දෙන්න තියෙන උත්සාහයම තමයි ස්වාමීන් වහන්සේ. මොකද? ගාස්තුවට මට දෙන්න තියෙන්නේ මගේ උත්සාහයම තමයි. ගාස්තුවට දෙන්න තියෙන්නේ මගේ උත්සාහයම තමයි. එහෙම. වෙන හරි. ඒකෝට තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල තියෙනවා කියලා තමයි දැන් තේරෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර මේක මේ ආම්දුර කරපු එකක්. උත්තර දෙන්න. මගේ පැත්තෙන් ඒක ආරම්භ වෙනකන් ඒක එහෙම වෙන්නේ නැහැ. මට ඒක විශ්වාසයි ස්වාමීන් වහන්සේ. ඒ තමන්ගේ පැත්තෙන් විශ්වාස නැති මේ ආම්දුර කරපු එක නෙමෙයි කියලා කියන්නේ බය. මේක බුදුහාමුදුර කරපු එකද? මට එතන තියෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ හරි වල්නරබල් ගතියක් මං අවංක වෙන තරමට මටම ආව ප්‍රහෙලිකාවක් වෙනකොට මං වටපිට බලනකොට ඒ ලැබිච්ච උපදේශයකට අනුගත වුණාම එතකොට අර මගේ ඇතුළෙන්ම ඇතිවෙච්ච කලබලකාරී පීඩාකාරී ගතිය අඩු වෙන්න මට උදව්වක් ලැබුණා කියන දන්නවා ස්වාමීන් වහන්සේ. එතනට කෘතඥ වෙන්න ඕනේ කියන එක මට තමයි මම මේ මුලින්ම මම හිතන්නේ ත්‍රිවිධ රත්නය මතක් කරේ. ඔව්. දැන් වෙනකොට ඒක වෙනස් වෙලා නැද්ද? මගේ උත්සාහය තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක වෙන කෙනෙක්ට පවරන්නවත් ඒක වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නවත් ඒ වගකීම එහෙම දෙන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක මට විශ්වාසයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ සංඝ රත්නයේ උත්සාහයේ අවශ්‍යතාව මේ පීඩකුත් අවශ්‍යයිද අවශ්‍ය නැද්ද? අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. මං වෙරළ දැක්කයි කියලා කිව්වට එතනින් එහාට තියෙන එක ගැන මට ලොකු දැනුම් තේරුමක් කියන්න තේරෙන්නේ නැහැ. එතකොට ආයිත් මං හදන්නේ පටලව ගන්න කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වෙරළට ගිහිල්ලා වෙරළෙන් එහා පැත්තට යන්න ආයිත් ඒ ත්‍රිවිධ රත්නයේ සහාය අවශ්‍ය වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි දැන් වෙනකොට තමන්ගේ තිබෙනා වූ අවබෝධය. එහෙමයි. ඒ කියන්නේ දැන් තමන්ගේ දැන් අදත් අඬනවා අද ඇඬිල්ලයි කලින් දවසේ කමටහනේදී අඬපු ඇඬිල්ලයි අතර තමන්ගේ සංසන්දනාත්මක අවබෝධය කොයි ආකාරයෙන් ඉදිරිපත් වන්නේ? අද මට එදාට වැඩිය කන්ට්‍රෝල් කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙම දැනෙනවා. කියව එක උත්තර ලැබෙන්නේ හරියට කන්ට්‍රෝල් කියන එකෙන් තේරෙන්නේ මොකද කියන්නේ කියලා. අහන්නේ දැන් සංසන්දනාත්මකව ඒ ඇඬිල්ලයි මේ ඇඬිල්ලයි අතර වෙනස්කමක් තමයි දකින්නවද දකින්නේ නැද්ද? දකින්නවනම් මොකද්ද දකින්න වෙනස්කම? මට මේක පාරට වෙනස්කම කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ නැහැ. දැන් අද ඇඬෙන්නේ සතුටද දුකටද? අද ඇඬෙන්නේ සතුටට ස්වාමීන් වහන්සේ. සතුටට. ඒක විශ්වාසයකට එහෙමයි. විශ්වාසයටයි. ඒ කියන්නේ Tamanට Taman පිළිබඳව තියෙන විශ්වාසයට. එහෙමයි. කලින් දවසේ ඇඬිල්ල එතකොට
එතන දුකක් තිබ්බ ස්වාමීන් වහන්සේ. දුකක් තිබ්බා. එහෙම. කියන්නේ දුකට අඬපු එකයි සතුටට අඬපු එකයි අතර වෙනස තමයි තේරෙන්නේ නැහැ උනාට. අර හැංගීමේ වෙනස තේරෙනවා ස්වාමීන් වහන්සේ. උනට එළියට එන්නේ අඬනවා වගේ තමයි. එළියට එන්නේ අඬනවා වගේ තමයි. එහෙමයි. ඒ කියන්නේ දැන් ඕක භාවනා අවස්ථාවලදී ඔය ඇඬීම කලින් තිබුණ ඇඬීම මේ භාවනා අවස්ථාවලදී තිබුණු තත්වයයි දැන් ඒ දායම් පස්සේ ඔය දැන් දවස් කීයක් කරනද කලින් කපන්න දීලා? සෙනසුරාදා උදේ සම්හන්ත. ඉරිදා ටිකට කියන්නේ ඔහි වෙලාවෙන් සෙනසුරාදා හවස. මේ වෙලාවෙන් සෙනසුරාදා ඉරිදාද? ඉරිදා. ඉරිදා නේද? ඉරිදා හවස තමයි. මේක වාර්තාවන විදියට පෙරේද වගේ තියෙන ඩේට් එක. එහෙමද? ඒ කියන්නේ පෙරේද හවස අද දැන් අද හවස. ඒ කියන්නේ ඊයේ අදයි ඔය දවස් දෙකේ දැන් භාවනා වෙලා තියෙනවනේ එතකොට. එහෙමයි. එතකොට මේ අවස්ථාවලදී භාවනාවේ තමන්ගේ අත්දැකීම තුළ ඔය අර කලකිරලා මොනවද ප්‍රකාශ කරන්නේ මේක දැන් මට කරගන්න බැරි අර මේක ලොකු බයක් ඇති වෙනවා අර මේ කියන ඒවා. එහෙමයි. ඒ හරහායි ඇඬලා නැවත නැවත ඒක නතර කරලා එහෙම නැත්නම් ඒ තුල කර හිටපු අවස්ථාවල් වල අත්දැකීම දැන් ක්‍රමානුකූලව වැඩි වෙලාද අඩු වෙලාද ඒක මට්ටමේ නතරලා තියෙන්නේ. මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මම කිව්වොත් මොනවාරි කන්ෆර්ම් කියලා ඒක ටෙස්ට් වෙන්නේ වගේම වේගකින් අනිත් පැත්තෙන් එනවා කියන එක ස්වාමීන් වහන්සේ. ඒ පැහැදිලිුනේ මොකද එකකින් කියන්න උත්සාහ කරේ කියලා. මම කිව්වොත් මට කමටහනට යන්න පුළුවන් ඒක වෙනවා වේගකින් කියලා. ඔව්. ඒ වගේම අනිත් වේගෙත් වැඩි. අනිත් වේග කියන්නේ? අනිත් වේග කියන්නේ කලබලකාරී ඒක කරගන්න බෑ කියන්නේ. බෑ කියන එක ඒ කියන්නේ ඒ දැන ගැනීම එනවා ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ බෑ කියන දැන ගැනීම එනවා. බෑ කියන දැන ගැනීම එනවා ස්වාමීන්. ඒ කරන්න අමාරුයි කරන්න බෑ කළා වැඩක් නැහැ කියන ඒ දැන ගැනීමනුත් එනවා. කියන්නේ ප්‍රශ්න කරන ගතිය ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක මේ බිඳුවයි කියන්න බෑ ඒක තියෙනවා ස්වාමීන්. ඔව් ඒක හරි බිඳුව කියන එනවා යහන්නේ ඒක තමන්ගේ තිබුණු එකට සංසන්දන සාපේක්ෂව අඩු වෙමින් යන ට්‍රෙන්ඩ් එකක්ද තියෙන්නේ වැඩි වෙමින් යන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මට තේරෙන්නේ කමටහනට යන්න තියෙන උත්සාහය වැඩි වීමක්. ඔය කමටහන තියෙන උත්සාහය වැඩි වෙනවා කියලා කියන්නේ අනිත් පැත්ත අඩු වෙන්න එපා එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ ඒකෙන් අර ලොකුවට පීඩනේ දැනිලා මට බැහැමයි කියලා නිකන් අර මේ ගැඹුරකට වැටෙන ගතිය අඩුයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒකම පිළි අරගෙන ඒකම ගැන කල්පනා කර හිටපු අවස්ථාව අඩුයි කියලා කියන්නේ. අඩුයි කියලා කියන්නේ එහෙමයි. කියන්නේ යා එනකොට යා ASCII try කර කමටහන හොයනවා කමටහනට යවෙනවා කමට යන්න බැරි අවස්ථා තියෙනවා යන අවස්ථා තියෙනවා අන්න ඒ වගේ තත්ත්වයක්ද කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒකට යාම තමයි උදව් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ කමටහන හොයන්නේ යාම තමයි උදව් කරන්නේ. යාම තමයි උදව් කරන්නේ. දැන් ඒතකොට එදා කමටහනේ සුද්ධ උනායි කියන එක දැන් හරියට සුද්ධ වෙලා දැන් වෙනකොට සුද්ධ වෙන්නේ ඒතකොට. තවත් ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. ඒ ඉනාව කියන්නේ දෙපාර. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇයි? කියන්නේ නේද දුකයි කරදරයි පීඩාකාරී කිව්වට ස්වාමීන් වහන්සේ එතනින්මත් ලැබුණ උදව්ව ගැන කියන්නේ යාම තමයි අපිට උදව් කරලා තියෙන්නේ. එහෙමයි. දැන් දැන ගැනීම ගැටලුවක් නැහැ කියන තැනට ගිය නිසා තමයි තමයි ඔය තේරුණේ කියලා දැන් තේරෙනවද ඒකට? එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙරළ කිව්වේ දැන ගැනීම තියෙනවා දැන ගැනීම තිබ්බට පස්සේ නැහැ කියන එක කිව්වේ එතන නිදාස් කියලා.
එහෙමයි. දැන් දැන ගැනීම වලින් අපිට බාධාවක් කරන්නේ නැහැ නේද එතකොට? නැහැ. බාධාවක් නොකරන්න හැබැයි කමඨාන යන්න ඕන කමඨාන යන්න වෙර දරන්න ඕන. ඒක තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. කමඨාන යන්න නැත්නම් වෙර දරන්න නැත්නම් ඉතින් දැන ගැනීම පස්සේ ගියාන් පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන අගක් ගැන මට හිතා ගන්න බෑ. අවුරුදු 15 දුකේ භාවනා කරා කියලා තමයි දැන් මහත්තයෙක් විදිහ. ඔය නෝනෙකුත් මේ අවුරුදු කීයක් භාවනා කරලා තියෙනවද මීට පෙර? මට එහෙම අර සීරියස් වෙලා යන්න බය ගතියක් එහෙම තිබ්බා ස්වාමීන් වහන්සේ. බණ අහන්න කැමැත්ත තිබ්බට මේ අර එක දිගට කරගෙන යන්න ඒක කොහොමරි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය කොහොම හරි ඉතින් උනේ නැති උනාට ඉස්කෝලේ යන කාලේ ඉඳලා කරා කියලා නිමහත් කිව්වේ. එහෙමයි. උනේ නැහැ කියලා කියන්නේ නෝනාගේ ප්‍රශ්නයක් මිසක් ඒ භාවනාවේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා දැන් ඉතින් කලින් දවස් සාකච්ඡා වුණානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට ඒ වගේ දැන් අවුරුදු කීයද ඒ නිමහත් කිව්වේ 15ද 15ට වැඩිද? 15ට අඩු වෙන්න නම් බෑ. මට හරියටම ලොකුවට අවබෝධ නැති වුණාට ස්වාමීන් වහන්සේ මට එකපාරට මතක් වෙන්නේ භාවනාවක්. ඒ කියන්නේ මට ඒ කියන්නේ මම ඔළුවේ මොකක් හරිම ක්ලියර් තියාගත්තේ නැත්තම් මට ප්‍රශ්නයක් වෙනවා කියලා මතක් වෙනකොට ස්වාමීන් වහන්සේ මට අවුරුදු 6ක් 7ක් ඇති කියලා තමයි එකපාරට මතක් වෙන්නේ. අවුරුදු 6ක් 7ක් ඇති දැන් 80 ගණක් වුණා නේද? හා? එයා අවුරුදු 80ක් විතර භාවනා කරලා. අර මාත්‍ය කිව්ව විදිහට ඒ මාත්‍ය දන්නවා කිව්ව අවුරුදු 15ක් විතර. ඒ කියන්නේ ඒකට ඒ මාත්‍ය කතා කරලා තියෙන අවුරුදු 65 විතර. ඒකත් හොඳයි වෙයි. කොහොමරි වයස ඉදිරිපත් කරන්න ඕනේ. නැත්නම් ගොඩ යන්න බැරුවයි. කොහොමරි අවුරුදු 15කටත් වඩා වැඩි කාලයක් කරයි කියන එක තමයි කියන උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හෙවිල්ලක් තිබ්බා කියලා ස්වාමීන් වහන්සේ. ඒක මොකක්ද අර භාවනා කරන්න ඕනේ අර හෙවිල්ල කියන්නේ කල්පනා කර හිටිය කියන එක කියන්න හදන්නේ ඔය. ඔය එහෙමයි ස්වාමීන් වහන්සේ. කර භාවනා උපදේශයක්. ඔව් කියන්න බලන්න. අර ඒක නැරෝ කරගන්න මට ඒක තේරුන්නේ නැහැ. මේක කළොත් හරි මේක කරලා බලන්න ඕනේ කියන තැනට එන්න කල් ගියා ස්වාමීන් වහන්සේ. ඒක තමයි නෝන කියන්නේ. ඉතින් කියන උපදේශයකට අනුගත වුණාම ඊට පෙරත් ওই தත්ත්වයන් තියෙනවා තමන්ට. ওই පත්ත්වයන් නැති වෙලා නෙවෙයි නමුත් වෙලා තියෙන්න ඕනලා ඉතින් අර ගසාගෙන යනවනේ. ගසාගෙන යන දැන් තේරුම් ගන්නවා එතකොට මේකේ මොකද්ද වෙලා තියෙන්නේ. තමා තමාට ආදරය කරන තාක්කල්, තමා තමාට මෛත්‍රී කරන තාක්කල්, තමා තමාට මේ කරුණාවෙන් ඉන්න තාක්කල්, තමා තමාට මුදිතාවෙන් ඉන්න තාක්කල්, තමා තමාට උපේක්ෂා වෙන තාක්කල් සංසාරයෙන් ඈතර වෙන්න හම්බ වෙන්නේ නැහැ. සංසාරයට බැඳෙන්න පුළුවන් වුන් තරම්. ලෝකයට ආදරය කරන්න පුළුවන් තමන් තමන්ට ආදරය කරන කෙනෙකුට පමණයි. නිසා වෙන කාටවත් ඒ වැඩේ කරන්න බෑ. ඒක තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළලා අපිට දෙන පණිවිඩය. වෙන පණිවිඩයක් දෙන්නේ නැහැ. ඉතින් පණිවිඩය බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ කමඨහනක් තමයි. වෙන දූප් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කමඨහනක් දෙනවා පුළුවන් නම් කරගන්නේ බැයිනේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඕනෝනේ දැන් අපේ පෙර බුදුරුත් එක්ක ඔය වැඩේ කරපුවා දැන් තමන්ට තමයි අත්දකින්න පුළුවන් වෙයි. හරියට ඔකට අනුගත වුණා නම්. ඔය කීවෙච්ච තොරතුරු හරිද වැරදිද කියලා තමන්ටම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. ඒකට හැබැයි ඉතින් ඒකට මාංශ වෙන්න ගියොත් ඔය වැඩේ කරගන්න බැරුව යයි. ඒ නිසා ඔය ඉස්සෙල්ලා ඔය වැඩේ ඉවර කරගත්තා නම් ඒක පස්සේ අර වාගන්න පුළුවන් වෙයි. උනේ මොකද්ද මට කියන එක. ඉතින් මේ භවයේදී තමන් කරපු දේවල් එක්කම බැලුවොත් තමන්ටම තේරෙනවා එතකොට. ඒකයි අපි මේ පෙර බලන්නත් දකින්නවා කියන්නේ. ඉතින් ඕක නෝනා මේ භාවනාවේ தත්වයක් හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක තමාට තියෙන දේ තමාක් නොකර වෙන වෙන දේවල් හරහා තමන් බලාපොරොත්තු වෙන යම් සහනයක්. ඉතින් ඕක තමයි මේ ලෝකෙටම වෙලා තියෙන්නේ. භාවනා කරන යෝගාවචරින්ට ඕක වැඩි. මොකද භාවනා කරන යෝගාවචරී භාවනා කරනවා අරමුණ එක පැත්තක හරියට අර මල් පූජා කරන්න යනවා වගේ තමයි ඉතින්. මෙන්න බුදුනි මල් මෙන්න ගියා මොකක්ද කියන්නේ මම මෙන්න ගියා මං කියලා මොකද අන්නේ වගේ. අන්නේ වගේ මල් පූජා කරනවා වගේ භාවනාවක් කරන්න හදන. මල් පූජා කරනවා වගේ භාවනා කරන්න බෑ. මල් පූජා කරන එක නම් මල් වලින් දමලා ගැවුවොත් බුදුහාමුදුරු ගණන් ගන්නෙත් නෑ. මල් ගිහලා බුදුහාමුදුරු ඔඩුවේ දැම්මත් බුදුහාමුදුරු ගණන් ගන්නෑ නෑ. ඉස්සරහින් තියලා වැන්දත් බුදුහාමුදුරු ගණන් ගන්නෑ. ඔය මොනවා කරත් බුදුහාමුදුරු ගණන් ගන්නවා.
බුදුහාමුදුරුවෝ ගණන් ගන්නේ කවුරු හරි භාවනා කරනවා නම් සතර සතිපට්ඨානට අනුගත වෙනවා නම් විතරයි. සතර සතිපට්ඨාන අනුගත නොවන කිසිම දෙයක් කිසිම කෙනෙක් බුදුහාමුදුරුවෝ ගණන් ගන්නෑ. අන්නේ සතර සතිපට්ඨාන අනුගත වෙන අය සියලු දෙනා බුදුහාමුදුරුවන්ගේ ඥාතීන්. ඒ අය කියන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධ පුත්‍රයෝ බුද්ධ දුවරු කියලා. වෙන කවුරුවත් නැහැ. ඒක නිසා මේ හැමදෙරේ තත්ත්වයට ඒකයි කියලා ඕනොල්ල දන්න පැහැදිලිව. ඒ නිසා බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ කොහොමද, අපි සංඝ පුත්‍රයෙක් වෙන්නේ කොහොමද, එහෙම නැත්නම් සංඝ දුවක් වෙන්නේ කොහොමද කියන එක Taman තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නම් ඉතින් Taman අත්දකින්න ඕනේ. අත්දැකීමකටපත් වුණාට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මේ ලෝකෙ තිබෙනා වූ ධර්මතාවයේ ස්වභාවය. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන එක නෙමෙයි, බුදුහාමුදුරුවෝ හදපු එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඒක අත්දැක්ක විතරයි උනේ. අන්නේ අත්දැකීම තමයි බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරේ. ඒතකොට Taman කවදා හරි දවසක අත්දැකීමකටපත් වුණා නම් ඊ අත්දැකීම තමයි පිළිගන්න. අපි ඉස්කෝලේ යනකොට කරන්නේ ඒකයි. ගුරුවරයා කියන දේ සියලු දෙනා පිළිගන්නවා නම් ඉස්කෝලේ යන සියලු දෙනා විභාගයේ එක සමාන එක විදිහට පාස් වෙනවා. අසමානතාවයක් තියෙන මේ ලෝක විභාගෙ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තමන්ගේ අත්දැකීමට භාජනය වෙච්ච කෙනා අපේ විභාගේ පාස් වෙන ඒ ප්‍රමාණයට සාපේක්ෂව අනිත් අය ඒ තන් වලින් තමයි යන්නේ. හැමතැනම මේ වගේ. කොතන ගියත් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා සාමාන්‍ය සම්මුති වශයෙන් කියන්නේ අපේ එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය කියන්නේ ඒකයි. අත්දැකීමෙන් යමක් කරනවා මිසක් ඊට වඩා දෙයක් කරන්න බෑ. ඒක නිසා දොස්තර කෙනෙක් දොස්තර වෙච්ච බමුණින් බෙහෙත් දෙන්න පුළුවන් කමක් නැහැ යාට. බෙහෙත් දීලා පළපුරුද්ද අරගෙන තමයි ක්‍රමානුකූලව බෙහෙත් දීම ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ වගේ භාවනාවකින් තව බලන්න ඔන්න අත්දැකීම් ලබන්න. ඒ කියන්නේ ඕක කොහොමද මේ ලෝකයේ මේ ධර්මතාවයේ ක්‍රියාත්මක වන්නේ කියන ස්වභාවය. ඒ ස්වභාවය අත්දැකම් පටේ යාට ඒ පිළිබඳව සැකයක් නැතු වෙනවා. අත්දැකීමක් බව කියන එක පිළිබඳව සැකයක් නැති වෙනවා. තව නෝනට ඒවට තමයි උත්තර දී ගන්න බැරි වුණේ. නමුත් ඒක වෙනත් ආකාරයෙන් විස්තර කරා. ඊට පස්සේ කමඨාන ඉදිරිපත් කිරීමේ අරමුණේ මොකද්ද කිව්වයන් පස්සේ අන්න ඒ වෙලාවේ තමයි හරියට තමන්ගේ ඇතුළත තිබුණා තොරතුරු ටික ඉදිරිපත් වුණේ. ඒතර අන්නේ තොරතුරු හරහා කියන එතකොට උතන කියපු අර අවසාන තොරතුරේ තමයි ලොකු වැදගත්කම තියෙන. අනිත් තොරතුරු වැදගත් නැහැ කියනව නෙමෙයි. එතන අවසාන කියපු තොරතුරු තමයි තමාගේ උත්සාහයට කෘතඥ කර ගැනීම. තමාගේ උත්සාහය කියන එක තමයි අපි ඔය ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. ඒකෙම තේරෙන්නේ නැද්ද? ඒකේ වෙලාවෙ එහෙම තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇහුන්නේ නැහැ කියපු ටික. ඒක ඒ වෙලාවේ තේරුන්නේ නැහැ එහෙම ස්වාමීන් වහන්සේ. දැන් තේරෙනවද? අවසරයි. දැන් තේරෙනවද? තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඇයි දැන් එහෙම තේරෙනවා කියලා කියන්නේ? ඇයි කියන්නේ බලන්න දැන් සාක්ෂි දැන් ඒක තේරෙනවා කියලා කියන්නේ ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ඇයිද කියලා දැන් තමන් උත්තර දෙන්න බෑ නේද? සීලය කියන එක ස්වාමීන් වහන්සේ එතන ඒක ආරක්ෂා කරගෙන ඉන්න ඒක තමාගේ වගකීම කියන එක ස්වාමීන් වහන්සේ. සීලය ආරක්ෂා කර ගැනීම තමාගේ වගකීමක් කියන එක. එහෙමයි. කියන්නේ සැලසුම් සහගතව නොකඩෙන සීලය කියන එක තමයි ආර්යකාන්ත සීලය සම්මුති වශයෙන් අපි විස්තර කරන්නේ. ඒක තමන්ගේ සැලැස්ම තියෙන සීලය නොකඩා තමන්ගේ කාලය ගත කරන්න. ඒක ආර්යකාන්තයි. ඒකයි වෙනස් වෙන්නේ නැහැ. තමන් දන්නවා එතනින් එළියට ගියොතින් තමන් ඉන්නේ අමාරුවේ එහෙම නැත්නම් ගෝචර භූමියේ නෙමෙයි එහෙම නැත්නම් වෙන විදිහට කියනවා සතර සතිපට්ඨානෙ නෙමෙයි. සතර සතිපට්ඨානෙ ඉන්න ඕනයි කියලා ඒකට පමණක් වෙර දරනවා නම් අන්න ඒකට අපි කියනවා ආර්යකාන්ත සීලය කියලා. ආර්යකාන්ත සීලය තමන් අත්දැකලා තියෙන. ඉතින් වචන වලින් කියන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඒකේ ප්‍රයෝජනෙ තියෙනවා. ඒකට ඊළඟ එක තමයි සංඝ ධම්ම බුද්ධ කියලා අනිත් පැත්තට ගියේ. කොයි පැත්තට ගියොත් ප්‍රශ්නයක් නැහැ. ඔක ඒක බුදුහාමුදුරුවෝ අනුගත කළා නැහැ ඔක පිළිවෙලකට. ඒකට ඒකෙන් ඉදිරිපත් කරන්නේ ඒතකොට තමන්ගේ තිබෙන්නා වූ දැන්නේ කොටසට අදාළව ධර්මයේ පැත්තෙන් තොරතුරු තමයි ඉදිරිපත් කරන්න පුළුවන්ද? ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාව. ඕකප්පන ශ්‍රද්ධාව. ඕකප්පන ශ්‍රද්ධාව. ඕකප්පන ශ්‍රද්ධාව. ඊයක ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ. එතන විශ්වාසයෙන් එතන විශ්වාසයි ස්වාමීන් වහන්සේ. එතන විශ්වාසයි. එහෙමයි. මොකද්ද විශ්වාස? එතන පැහැදිලි මාර්ගයක් තියෙනවා කියන එක. පැහැදිලි මාර්ගයක් තියෙනවා කියන්නේ. එහෙමයි. මොකද්ද මේ මාර්ගය?
මාර්ගයේ ගමන් කරපු කෙනෙක් කියන්නේ කලින් මාර්ගයේ ගමන් කරපු කෙනෙක් තමන්ගේම උත්සාහයෙන් ඒක අත්දකපු කෙනෙක් ඒක විස්තර කිරීමක් එතන විශ්වාසයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. උදේවකට ධර්මයේ කියනවා වුණ නම් මොකද මොන මාර්ගය කියලා කියන්නේ? නිවන් මාර්ගය ස්වාමීන් වහන්සේ. නිවන් මාර්ගය. එහෙමයි. වෙන නමක් අහලා නැහැ. එල් නැහැ. තනට එකපාරට එන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. කොතමයි සෝවාන් මාර්ගය. සෝතාපට්ටි අංග. සෝතාපට්ටි අංග තමයි තියෙන්නේ. ඒතකොට ඒව දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ අත්දැකීම තියෙන නිසා අත්දැකීමෙන් තමන්ගේ කාමාවචරිත නැහැ කියන එක අත්දැකීම හරහා එතකොට ධර්මයේ පැත්තෙන් තමන්ට ඊට වඩා අවබෝධයක් ඔය අත්දැකීම හරහා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. මට ළඟටම තේරෙන විදිහට තමයි කියන්නේ සමනෝද පැටලීමක් නැතුව ඕන විදිහකට කියන්න පුළුවන් විදිහට තමයි මම කලින් ඉදිරිපත් කරේ. එතනට වෙන වචන දාන එක මට ඒක හරියට කරන්න පුළුවන් වේද කියන එක දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය පුළුවන් විදිහට කියන්න බෑ. දන්නේ ඒවා තියෙනවනම් කියන්න පුළුවන් ඒවා තියෙනවනම්. වෙරළ කියන තැන එතන ඔය වෙරළට යෑම උත්සාහ දැරීම වෙරළ කියන තැන තමයි අනිත්‍ය අත්දකින්න පුළුවන් තැනක් තියෙනවා නම් තියෙන්නේ කියන එක. වෙරළ අත්දකින්න පුළුවන් තැන තමයි අනිත්‍ය අත්දකින්නවා නම් තියෙන්නේ කියලා Tamanට අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පින් පොයින්ට් කරලා මට කියන්න බෑ. ඒනට අර එහෙම ඒ තැනකට යවෙන්න ඕනේ. එතනට ගියොත් තමයි එතන අනිත්‍ය අත්දකින්න පුළුවන් කියන එක. ඔව් වෙන. වෙන එහෙම මොකද එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ. දැන් ඒවට අදාළ ධර්ම දේශනා මිට පෙර ශ්‍රවණය කළා දිනවද? මම ඒ කියන්නේ එහෙම අර ධර්ම කරුණු හොයන මේ උමනාවෙන් එච්චර ඒක ඒ පැත්තෙන් බැලුවේ නෑ ස්වාමීන් වහන්සේ. මේ භාවනාවට අනුගත වෙන්නේ කොහොමද කියන එක තමයි මට තේරෙන්නේ. මට ඒ කියන්නේ වැඩිපුර ફોකස් එක තිබ්බේ කියලා. ටිකින් දිගටම. එහෙමයි. ඒ ફોකස් එක තමයි යන්න ඕන. දැන් ඒතකොට ඔය භාවනාව කරේ ධර්ම ශ්‍රවණයක් සම්බන්ධ නොකර. එහෙමයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාව. මෙතෙක් කල තමයි පටන් ගත්තේ මේ ධර්ම ශ්‍රවණයක් සම්බන්ධ කරු භාවනාවක් මෙතෙක් කල කරේ නැහැ. මේ ළඟදී කමටහන් දෙන්න පටන් ගත්ත මේ පාරේ ඉඳන් කරේ නෑ ස්වාමීන් වහන්සේ. මට මේ ඊට පෙර කළා දිනව. උත්සාහ කරලා තියෙනවා. මට එනට උපදෙස් ලැබුණේ ඒක తాවකාලිකව නතර කරලා දෙක වෙන වෙනම කරන්න කියලා ස්වාමීන්. දැන් තමයි ඒක පටන් ගන්න පුළුවන්. විනාඩි 10ක් බණ අහන එකයි විනාඩි 5ක් භාවනා කරන එකයි කරේ. එහෙමයි. ඔය විනාඩි 5ට කොටු කර ගැනීමත් ඒ විදිහට දිනන ඕන. විනාඩි 5න් පස්සේ අර ගිහිල්ලා ඔර්ලෝසු බලන්නේ බැලිල නතර කරන්න ඕන. ඔර්ලෝසු බලන්න කියලා කොහොත් උපදේශයක් දෙන්නේ නැහැ. විනාඩි 5 කියලා කියන්නේ තප්පර 60 විනාඩි වෙන්නත් පුළුවන්, තප්පර 100 වෙන්නත් පුළුවන්, තප්පර 40 වෙන්නත් පුළුවන්. එහෙමයි. නිසා තප්පර ගන්න අවශ්‍ය නැහැ භාවනා කරන කෙනෙකුට. එයාට අවශ්‍ය වෙන්නේ එයාගේ අවබෝධයට යාම සඳහා අවශ්‍ය භාවනාව තුලට කොටු කරගෙන ඉන්න එක. ඒ අතරතුර විනාඩි 5 ගන්නෙත් අපි දැනගැනීම වැඩි කරගන්න. දැන් ඕනෝනාට දැනගත්තා වගේ යහපැත්තට අදින එක දැන් ප්‍රයෝජනවත් උනායි කියලා තමයි තේරෙනවනේ. ඒ නිසා කමඨාන ගන්න පුළුවන් උනේ කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. විනාඩි 5 අපි කරන්නේ ඔය කාලයක් දාගන්නෙත් ඒකයි. ඒතකොට භාවනාවේ ආරම්භයක් ගන්න පුළුවන්. ඒතකොට එතන අපිට කමඨාන්ට යන්න පුළුවන්. ඒතකොට කමඨාන් දුර රැඳී ඉන්නකොට නැවත එයා කාලයත් එක්ක සටනක් කරනවා. කාලේ කොහොමද යන්නේ කියලා එයා පෙන්වන්න උත්සාහ කරනවා. මොකද එයාට ඕන අපි පැත්තකට අදින්න. Tamanට ඕන ඒතකොට ඒක පාවිච්චි කරලා කමඨාන ගන්න. ඉතින් කමඨාන ගන්න අවස්ථාව වැඩිපුර නිර්මාණය කරගන්න තමයි අපි කාලය ගන්න. ඒ නිසා කාලේ විනාඩි 5ට සීමා කරගන්න ඕනේ. ඒතකොට විනාඩි 10ක් බණ අහන එක වෙනුවට විනාඩි 5ක් ඒතකොට ඔය දෙවෙනි අනුශාසනාව ශ්‍රවණය කරන්නේ. එහෙමයි ස්වාමීන්. දෙවෙනි අනුශාසනාව පමණක් තවදුරටත් ශ්‍රවණය කරන්න. තව ධර්ම කරුණු හොයන්න ගියොත් දැන් උතන පටලවනවා. මොකද දැන් ඔය කොට ඉන්න පාරට ඇහැරිලා ඉන්නේ. මූණද දාගෙන අනිත් පැත්තට යන අවස්ථා තියෙනවා. එතකොට ධර්ම කරුණු හොයන්න ගියොත් ඕක පටලව ගන්නවා. ඒ නිසා ධර්ම කරුණු හොයන්න අවශ්‍ය වෙන්නේ දැන් උත්තර දුන්න ආකාරයට ධර්ම කරුණු තමන්ගේ ඇතුළත යම්කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒවා ඉතින් මුලින් ඒක සාකච්ඡාට භාජනය නොකරේ සාකච්ඡාට භාජනය කරා නම් ඒක පටලවා ගන්න නිසා ඒ නිසා ඔය දෙවෙනි අනුශාසනාව පමණක් ශ්‍රවණය කරන්න විනාඩි 5 කාලයට සීමා කළා භාවනාවයි ධර්ම ශ්‍රවණය දෙක එකට ඒකාබද්ධ වෙන්න ඕනේ එතකොට. ඒකාබද්ධ වෙලා ධර්ම ශ්‍රවණයකුත් එකයි භාවනාව කෙරෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණය ආරම්භ වෙලා භාවනාව ඊට පස්සේ ආරම්භ වෙනවද එහෙම නැත්නම් භාවනාව ආරම්භ වෙලා ඒක ඇතුලේ ධර්ම ශ්‍රවණය ආරම්භ වෙනවද කියන එක තමන්ගේ කමඨහන පාවිච්චි කරලා තමන් අත්දැකීම ලබන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ධර්ම ශ්‍රවණයකින් තොරව භාවනා කරන්න උත්සාහ කරන්න එපා. භාවනාවක් කියලා තමන් කරන කාලපරාසය තුල ඊට අතිරේකව තමන් ඕනෑම විවේක අවස්ථාවකදී කාර්යාලය වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, වෙන තැනක වෙන්න පුළුවන්, මල ගෙදර මගුල් ගෙදරක වෙන්න පුළුවන්. ඕනෑම තැනක වෙන්න පුළුවන්. ඒ ඕනෑම තැනකදී බණ අහන එක සම්බන්ධ කරගන්න බැරි ඕනෑම අවස්ථාවකදී මොන දැන ගැනීම ආවත් තමන්ගේ කමඨාන පාවිච්චි කරන්න ඕනයි කියලා දැන් කලින් දවසේ උපදෙස් ලැබිලා තියෙනවනේ පැහැදිලිව. එහෙමයි. අන්නේ හැම අවස්ථාවකදීම මොන දැන ගැනීමක් ආවත් ඔය තමන් ඉන්න වෙරළේ පැත්තට තමන්ගේ අනුගත වීම ඊටමත් තීව්‍රව කරගන්න තමන් දැන් වෙර දරන්න ඕන. වෙරළට තමයි තමන්ගේ වෙර දෙල්ල තියෙන්නේ හැම අවස්ථාවකදීම. ඒතකොට ධර්ම ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණය ඒකාබද්ධ කළා කරන භාවනාවේදී තමන්ගේ උත්සාහය තියෙන්නේ වෙරළ පැත්තට. ඒ කියන්නේ කමඨහන්ට යන්න කමඨහන් තුරට ඇඳී ඉන්න තමයි තමන්ගේ උත්සාහය තියෙන්නේ. ඒතකොට මේ අතරතුර හැබැයි දැන් අතිරේක තවත් කාර්යයක් පැවරෙන මොකද ඒක මේ ධර්ම ශ්‍රවණයකුත් දාගත්ත නිසා. ඒතකොට අතිරේක ශ්‍රවණය වීමක් තියෙනවා නොනවත්ව ওই කාලපරාසය තුල යන්න. එහෙමයි. ධර්ම ශ්‍රවණේ නිතරම දාගන්න ඕන විනාඩි 5කට වඩා වැඩි පරාසයක් තියෙන එකක. නැත්නම් ඒක අතරමඟ නතර වුණොත් එහෙම තමන්ගේ අරමුණෙන් එළියට යන්න වෙන ටිකක් කලින්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියන තවත් අතිරේක තොරතුරුකුත් එක්ක දැන් සටනක් පටන් ගත්තා නම් එතකොට ඔය කියන தත්ත්වය හොඳටම තමන්ට අත්දැකලා හොඳටම ඕක සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට අතිරේකව දැන් ওই සම්බන්ධයෙන් තව මොනවා හරි තමන්ට ගැටලුවක් පැහැදිලි දැන් තියෙනවද? දැනට නැහැ ස්වාමීන් වහන්සේ. දැනට නැහැ. එමුනා එතකොට තමන්ගේ කෘතඥතාවයේ තමන් වෙනුවෙන් පරගරණයි අවශ්‍ය වෙන්නේ. ඒකට ඒ සඳහා කමඨාන් සාකච්ඡා කිරීම තමන්ට අවශ්‍ය නම් මීට වඩා අඩු කාල පරාසයකින් ඒක කරන්න පුළුවන්, වැඩි කාල පරාසයකින් කරන්න පුළුවන්. නමුත් තමන්ගේ අත්දැකීම් හොයන්න යන්න, අවබෝධයන් හොයන්න යන්න, එහෙම නැත්නම් ඔය වචනිකුත් දැන් පටලවා ගනිවි. ඒ ධර්ම කරුණු හොයන්න යන්න එපා තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සියල්ල දැන් ඔය ඇතුලේ කරගිලා තියෙනවා. ඇතුලේ තියෙන ප්‍රකාශන තුල ඔක්කොම තියෙනවා. එතකොට භාවනාව වෙනුවෙන්ම තමන්ගේ අවධානය යොමු වෙන්න ඕන ඕනෑම අවස්ථාවකදී කිසිම වැඩකට පෞද්ගලික දේවල් මොනම කාර්යයකටවත් තමන්ගේ බාධාවක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෝට ඊට අතිරේකව තව පුංචි ප්‍රශ්නයක් අහන්න වෙනවා. මෙතන දැන් ওই භාවනා මට්ටම ওই ආකාරයට ආවේ දැන් අදම දෙම නැත්නම් ඊ දවසේ නෝටත් යම් කිසි ආකාරයක වර්ධනයක් කරා දාපු තත්වයද ඔය ඉදිරිපත් උනේ. අර මේ මට හිතෙන සමහර වෙරළ කියන තැන දවස් 30 සැරෙන් සැරේ ඒක අත්දැක්කා. පීඩාකාරී ස්වභාවයේ දැඩි බව ඒ වගේම ඒක මේ කමටහනට අනුගත වීමත් එක්කම මේ ඒක අඩු වෙලා යන ගතිය දවස් 30 මේ ඒ කියන්නේ පර්යංක භාවනාවකට කියලා විනාඩි 5ක් අරමුණු කළ වාඩි නොවි දවසේ ඇතුළත සැරෙන් සැරේ ඒක අත්දැක්කා ස්වාමීන් වහන්සේ. ඒත් අත්දැකීමේ වෙලේ තමයි අද දැන් ඔය ආකාරයට තීව්‍ර වෙලා ආවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලි කියන එක ඒ අවස්ථාවවලදී දැන් තමන්ගේ ඔය දින කාර්යයන් කිරීමේදී අර
ටිකක් හොඳට කරනවා තවත් හොඳට කරනවා හොයන ආකාරයේ ස්වරූපයක් කලින් තියෙනවා කියලා කලින් දවසේ ප්‍රකාශ වුණානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ தત્ත්වයේ පිළිබඳව මොකද Tamanට තිබෙන්නා වූ කිසියම් මේ தત્ත්වයේ වෙනස් වීමක් පිළිබඳව හෝ ඒ தત્ත්වයේ සම්බන්ධයෙන් Tamanට මේ දැන් ඔය මේ එදා කමටානේ පස්සේ මේ தત્ත්වයේ වර්ධනය වීම සමග අර පැත්ත පිළිබඳවත් මොනවා හරි අත්දැකීමක් අවබෝධයක් තියෙනවද? එහෙම ඒ වැඩක් කරද්දී ඒක හිතන ගතිය ඒ කියන්නේ මේක හොඳට කරනවද කොහොමද කියන එක ඒ ඩීටේල් හිතන ගතිය මේ මට නෝටිස් වෙනවා ස්වාමීන් වහන්සේ මට වෙලට හිතෙන එතන මේ මම රණ්ඩුවක් කරගන්න ඕනේ නැහනේ මේ ඒ වැඩේ කරනවා කියන එක ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේදී කමටහන්ට යවෙන්නේ නැහැ. ඒ කමටහන තියෙන විශ්වාසයට යන්න කලින් අරක මට නිකන් එක නෝටිස් වෙනවා අර වගේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම දැන් මෙතන මේ ෆයිට් එකට යන්න හදන්නේ කියලා නෝටිස් වෙලා තමයි කමටහන්ට යවෙන්නේ. යන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක වෙනම නෝටිස් වෙනවා. මේ නෝටිස් වෙන එක වැඩි වෙලාද නෝටිස් වෙන එක අඩු වෙමින් යනවද? ඒ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ කොයි පැත්තටද? එහෙම නැත්නම් ඒ පොරපොඩින් එහෙම නැත්නම් ඒ නෝටිස් වෙන එක Tamanට පීඩාකාරීද? එහෙම නැත්නම් ඒකේ නෝටිස් වීම හරහා කමටහන්ට යාම පහසුවක් වෙලා දිනවද? නෝටිස් වීම පීඩාකාරී. ඔව්. එතකොට අර කමටහනට යෑමේ මේ උවමනාව තවත් වැඩි වෙනවා. තවත් වැඩි වෙනවා. එහෙමයි. يعني ඒකෙන් තමයි ඒතකොට අර වගේම ප්‍රයෝජනක් තියෙනවා කියලා කියන්න හදන්නේ. ප්‍රයෝජනයක් තියෙනවා ස්වාමීන් වහන්සේ එහෙමයි. ඔව්. ඒ කියන්නේ අතනින් යනවට වඩා මෙතනට ගිහිල්ලා යනකොට ඒතකොට තමයි අත්දැකීම් යන්න පුළුවන් කියන එක කියන්නේ. මට තව ෂුවර් ස්වාමීන් වහන්සේ එතන එතකොට. ඒ කියන්නේ වරපැත්තට ඇදිල්ලක් දකින්නවා අර රැළ හරහා අදින ඇදිල්ලක් දකින්නවා තමන් මේ පැත්තට ඇදින ඇදිල්ලක් දකින්නවා. දකින්න ස්වාමීන් වහන්සේ එහෙමයි. කියන්නේ ඔය භාවනාවේ අත්දැකීම තමයි එතනත් තියෙන කියන එක තමයි වෙන විදිහට කියවෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. අර ඔව් හරි ඒක පැහැදිලි. ඒතකොට ඒක තමන්ගේ භාවනාවට අදාළව මේ දෙකම එක සමාන මට්ටමේ තිබෙන එක භාවනාවට අදාළව යෝගාවචරයක් වශයෙන් නැත්නම් නිවන හොයන යෝගාවචරයක් වශයෙන් පොසිටිව් සයිඩ් එකෙන් තමන් දකින්නේ නෙගටිව් සයිඩ් එක. ඒක හොඳ පැත්තකට දකින්නේ නරක පැත්තකට දකින්නේ. මට කලින් කම්මටහන දෙන්න කලින් නම් ස්වාමීන් වහන්සේ එතන මේ මට තේරුමක් බේරුමක් පැහැදිලිව කතා කරන්න බෑ. ඒත් මං අදට කලින් දීපු කමටහන දීලා ඒක උත්සාහය දරනකොට මට ඇත්තට මේක පීඩාකාරී. ඒක පහසු නෑ කිසිසේත්ම. ඒත් ඒක තියෙනකොට අර කමටහනට යන්න ඕනේ එතන මේ සේෆ් කියන එක මේ තව වැඩිපුර හයිලයිට් වෙන ගතිය වැඩි ස්වාමීන් වහන්සේ. ඔය එක හරි දැන් අහ ප්‍රශ්නේ උත්තර දුන්න වෙන උත්තර දුන්නේ. ඒ කියන්නේ ඔය කියන විදිහට කියන්න හදන දැන් කමටහන්ට යාමට යා පණිවිඩයක් ගේනවා වගේ පණිවිඩයක් තමයි ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ පෝස්ට්මන් වගේ යා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ යා දැනගන්නකොටම මොකක් හරි එකක් දැන් මේමයි කියලා ඉල්ල. එතකොට යා කියන මේක දැන් මම මේකේ රවුන්ඩ් වෙන්න හදන රිමේ කියලා දෙන පණිවිඩයේ පෝස්ට්මන් කෙනෙක් ගෙන ලියුමක් වගේ කියන එකයි කියන්න හදන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අහ ප්‍රශ්නයක නෙමෙයි. ඒතකොට මේ භාවනාවේ தත්වයක් එවැනි අවස්ථාවල தත්වයක් දෙකම එක සමාන මට්ටමෙන් දැන් තියෙන්නේ. එහෙමයි. එකම ට්‍රෙන්ඩ් එකේ නෙදින්නේ. එහෙමයි. මේ එකම ට්‍රෙන්ඩ් එකේ එකම සමාන මට්ටමේ තියෙන එක තමන් හිතන්නේ නිවන හොයන යෝගාවචරයක් විදියට හොඳක් කියලාද නරකක් කියලාද? මම ඒක පොසිටිව් සයිඩ් එකෙන් තමන්ට පේන්නේ ඒක නෙගටිව් සයිඩ් එකෙන් තමන්ට පේන්නේ. මේක නෙගටිව් ස්වාමීන් වහන්සේ. නෙගටිව්. එහෙමයි. ඒ නෙගටිව් කියන්නේ? මගේ හිතන්නේ සමහර උත්සාහය තවත් වැඩි වෙයි අර වේගය තවත් වැඩි වෙයි කමටහනට යන එක මේ කොයි වෙලාවක හරි මේ එතන ඉම්බැලන්ස් එකක් දැක්කොත් කියන එක. ඉම්බැලන්ස් එක දැක්කොත් කියන්නේ ඒකට කොයිකද ඉස්සරහට එන්න ඕනේ? භාවනාව ඊට වඩා දියුණු වෙ යුතුයි කියලා කියන්නේ නැත්නම් අනිත් එදිනෙදා වැඩ කටයුතු ඊට වඩා දියුණු වෙ යුතුයි කියලා කියන්නේ. එදිනෙදා වැඩ කටයුතු ඊට වැඩි දියුණු වෙ යුතුයි කියන්නේ. එදිනෙදා වැඩ කටයුතු ඊට වඩා දියුණු වෙ යුතුයි කියලා කියන්නේ. එහෙමයි. භාවනාවට වඩා එදිනෙදා වැඩ කටයුතු වලදී ඕක කරන්න පුළුවන් හැකියාව තියෙනවා වැඩියෙන් තිබිය යුතුයි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම කියන්නේ?
එතකොට කියන්නේ මගේ ඒ කියන්නේ අර මගේ ශක්තිමත් භාවය තවත් වැඩි වෙනවා කියන එක තමයි මහන්ස බාහිරය කියන එක ඒ කියන්නේ මොන හරි එතන පීඩාව කියන එක හරි මොකක් හරි එන එකට වැඩිය මගේ ශක්තිය වැඩි වෙනවා කියන එක තමයි. පැහැදිලිවම නම් දැන් මෙතන මේ ගමන සාකච්ඡා නතර කරන පැයකුත් විනාඩි 10 විතර කාලයක් කරන් තියෙන වාර්තා වෙලා තින්නේ. ඒතකොට මේක තමන්ගේ දේවාශීර්වාදයක් විදිහට බලාගත්තොත් නම් හැබැයි මෙතනින් අමාරු වැටෙවි. දේවාශීර්වාද නැහැ තමන් තේරෙනවා. ඒතකොට මේක තමන්ගේ උත්සාහය තමන් නැවත නැවත උත්සාහ කළ යුතුයි. ඒතකොට මේක ආරම්භක පොයින්ට් එක සඳහා වන ආරම්භක පොයින්ට් එකක් කියලා තේරුම් ගන්න. මේක ආරම්භක පොයින්ට් එකකුත් නෙමෙයි. ආරම්භක පොයින්ට් එකක් සඳහා වන ආරම්භක පොයින්ට් එකක්. අපි නිතරම ඉන්න ඕනේ ඒකයි යෝගාවචරයේ. ඒක අදහස් කරන්නේ ඒක තමන් මේ අන්ඩර් එස්ටිමේට් කරන කියන එක. අවමානට යන්න නෙමෙයි. තමන්ගේ தත්ත්වය තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ කියන එක තමන්ට විශ්වාස නම් උත්සාහය පහතරින් නැහැ කියන එක තමයි අපි කියන්නේ ඔය ඕකප්පන සද්දාවයි ආර්යකාන්ත සීලයි කියලා. උත්සාහය අතරින් නැහැ උත්සාහයට අකුල් හෙලන්නේ නැහැ උත්සාහයෙන් එළියට යන්නේ නැහැ. යා උත්සාහයෙන් එළියේ කියන්නේ කමඨාණෙන් එළියේ යා යමක් හොයන්නේ නැහැ. කමඨාන තුලමයි යා යමක් හොයන්නේ. ඉතින් මේ தත්ත්වය තමයි ආරක්ෂා කරගන්නේ. මේ தත්ත්වය ආරක්ෂා කරගෙන අපිට විවිධාකාර දේවල් කරන්න වෙනවා. ඒතකොට ඒ කරන උපක්‍රම තමයි දැන් කියන්නේ. ඒතකොට දැන් ඔය අද දුන්නම තව උපදේශයක්. ඒතකොට මෙතෙක් කරු භාවනාව විනාශ වෙන ආකාරයේ මුළු උපදේශයක්. ඒතකොට ওই தත්ත්වයේ උඩු ඇටුකුරු වෙලා Tamanට තව අවබෝධ මට්ටම රාශියකට යන්න පුළුවන් වෙයි. හැබැයි අවබෝධ මට්ටම හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අධ්‍යක්ීමකට කොටු කරගෙන වැඩේ කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ කමඨානේදී ලැබෙවි තව මොනවාරි උපදේශ අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට තමයි විය යුත්තේ කියලා. දැනට එතකොට ඔය දෙවෙනි අනුශාසනාව ශ්‍රවණය කරමින් භාවනාව කරගෙන යන්න ඊළ අවස්ථාවක් තියෙනවා නැවත කමඨානක ඉදිරිපත් කරන්න කියලා තමයි කියන්නේ. මෙතන මේ කමඨාන් සාකච්ඡාව නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා.